ආයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනිය සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම චාමිකා ගණේකොඩ ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනපති සමග පිළිසඳර දෙවන අදියර අද මාතලේ හිඹිලියා කඩගම්මානයට දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නොවේ නම් පහසුකම් සංවර්ධනයෙන් පළක් නැහැ. අගමැති ළමා දින ජාතිකුත්සවයේදී කියයි. දරුවන් නැතුළු 48කට තුවාල සිදු කළ බස් රථ අනතුර අමරිකානු ජනාධිපතිටත් කොරෝනා වැළඳෙයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ දෙවන අදියර අද ක්‍රියාත්මක වුණා. ඒ මාතලේ විල්ගමුව ප්‍රාදේශීය කොට්ටාසයේ හිඹිලියාකඩ ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ දෙවන අදියර අද ක්‍රියාත්මක වුණේ මාතලේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හිඹිලියාකඩ ගම්මානය කේන්ද්‍ර කර ගනිමින්. මෙහිදී ජනාධිපතිවරයා විසින් ගම්වාසීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව ඊට කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව අද පෙරවරුවේ හිඹිලියාකඩ නාගවනාරාම විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා එහිදීද ප්‍රදේශවාසීන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවට ලක් කළා. අපගේ මෙම හිඹිලියාකඩ වැව වත්තේ ගෙදර වැව ඉදිකර දෙන ලෙස මා ගෞරවයෙන් ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. වැවක් ඉදි කරලා නැහැ මේ ස්ථානයේ. දැනට තියෙන්නේ අමුණක් ඉදි කරලා. ඒ වැව හැදුවම වතුර එනවාද? කුඩා ධාරා ප්‍රදේශයක් තියෙන්නේ. එතකොට ඒවට ලැබෙන ජල ප්‍රමාණය යම් සීමා සහිතයි. නමුත් ඒක ඉදි කිරීමක් කරොත් අපිට මේ තියෙන වගා භූමියේ යම් කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. ඇයි මෙච්චර කල් ඒක ඉදි කළ නැත්තේ? දැන් තමයි අතර මේ ප්‍රදේශයේ දේශගුණික වෙනස් කී බලපෑම ඇති වෙලා ගොඩක්ම මේ වැවක අවස්ථාව දෙන්නලා තියෙන්නේ. දැන් පහුගිය කාලේ මොන හරි මේකට සැලසුම් ඇඳලා තියෙනවද? අවශ්‍ය නම් කරගන්න පුළුවන් අත්‍තරම. දැන් අර වැව හදන එක ඒ ව්‍යාපෘතිය කොච්චර කාලයක් විතර යන එකක්ද? යෝජනා කරන වැව අපිට සාමාන්‍ය අවුරුද්දක් විතර ඇතුළත මේක ඉන්වෙස්ටිගේෂන් උත් කරලා කරන්න පුළුවන් වෙනවා. කොච්චර කාලයක් යනවද? හේරගල ගම හිඹිලියාකඩ වැවේ සිට ගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ සංවර්ධනය කර අප වෙත ලබා දීම ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටින අතර එමෙන්ම ඊරේගහ උල්පත මාර්ගයේ සංවර්ධනය කිරීම හා ලග්ගල නව නගරය සම්බන්ධ කිරීමේ කිලෝමීටර 2.5ක පමණ මාර්ගයක් විල්ගමු නගරය හා පහසුවෙන් සම්බන්ධ විය හැකි ගොඩ උල්පත මාර්ග කොටසක් ප්‍රතිසංවර්ධනය කර අප වෙත ලබා දෙන ලෙස යටහත් පාත්ව ඉල්ලා සිටිනට කැමැත්තෙමි. ස්තුතියි. සංරක්ෂණ ප්‍රදේශයක් කරහා යන්නේ මාර්ගයේ අවසර ගන්න ඒකෙන් නැතු යන්න කියන්නේ නැහැ සයිකල් ඇතුලෙන් තමයි යන්නේ. වන් රක්ෂණයෙන් ඇවිල්ලා තියෙනවද? සර් ඒක මේ අපිට දෙන්න පුළුවන් වනජීවියගේ අලි කොරිඩෝ එකක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අලි කොරිඩෝ එක වැටලා තින්නේ ඒ හරි. ඒ ප්‍රශ්නේ විසඳෙනවා නම් මොකද ඉස්සර ඉඳන් පාවිච්චි කරපු පාරක් එතන තියෙනවා. දැන්ට වැහිලා තියෙනවා. දැනටම තියෙනවා. බෝකෝ වගේ ඒවා තියෙනවා. ඒක මේ අපෙන් විරෝධයක් වෙන්නේ නැහැ. අර අලි ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. වන ජීවියකින් ඇවිදින්න අපි අධ්‍යයනයක් කරලා බලලා විශේෂයෙන් එහෙම කෙච්චර කාල ගන්න බෑ නේ යාට පාර හදන්න එපා. අපි අදාළ අංශ එක්ක සාකච්ඡා කරලා ඒ සුසු සායක දෙන්න. කල් ගන්න බෑ. කොපමණ ගොඩනැගිලි ඉදිවුවද දරුවන්ට නිදහසේ අධ්‍යාපනය හැදෑරිය නොහැකි නම් එම අධ්‍යාපනයේ ප්‍රයෝජනයක් නොමැති බවත් ඒ හේතුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල අපේකම පරිශ්‍රයේ අද පැවති ලෝක ළමා දින ජාතික සැමරුම් උළෙලට එක්වෙමි. ලෝක ළමා දින ජාතික උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ රට අපේ දෑතින් යන්න මෙවර එහි තේමාවයි. අද දින මෙම උත්සවයේ ප්‍රධානත්වයේ ගනිමින්
මෙහිදී විශේෂ සමර මුද්‍රයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීමද සිදු කෙරුණා. කාටද කරන්න යජනා දෙමාපියන් අපට අපි ගුරුවරු අපට අපිම වාගේ මම කියනවාද අපි යම් ප්‍රශ්නයකට මුහුණ දෙනවා නම් ඒ ප්‍රශ්න වලට අනාගතේ මුහුණ දෙන්න වෙන්නේ නැති රටක් අපි හැදියොත් මේ කුඩා කාලේ දරුවන් බෙදෙන්නේ බෙදලා ජීවත් වෙන්න මඟ පාදා දෙනවා. කුඩා කාලේ ඉඳන්ම දරුවන්ට ඉන්කල් දෙන්න කියලා උගන්වලා අපි ඒගොල්ලෝ මහත් වුණාම එකතු කරලා කියනවා. අධ්‍යාපනයේ විදලා වුණා ඉගෙනගත් අය වැඩි යුතු උනාට පස්සේ එකතු වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට තමයි ඉඳලා ජාතිය ආගම හැටියට විතරක් නෙවෙයි ඒදරුවන් ඉස්කෝලේ හැටියට පොඩි කාලේ දෙන්න නීතියක් එක රටකට ඕනනම් ආගම කාලයේ සිට බෙදීම අවසන් කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා. අද මේ දරුවන්ගෙන් අවුල් දරුවන්ට කියන ලොකු ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? දරුවෝ ගෑනි ඉගෙනගන්නේ කියලා. දරුවෝගෙන් අවුල් ඔබට කියන ලොකුම බාර මොකද්ද කියලා? දරුවෝ ගෑනි විභාගවල අපි අධ්‍යාපනයේ අරමුණින් ගොඩනැගිලි 10 ගණන් හදුවා. වායු සමීකරණය කළා. පොත්පත් ඇඳුම් සපත්තු දරුවන් ඉගෙන ගන්න නිසා කොයිනම් අපි අධ්‍යාපනයේ ජාතික ආදායම කොයි තරම් කොටසක් වෙන් කරන වඩාත් නෑ දරුවන් ඉගෙන ගන්න නිදහසේ. අද අපේ රටේ කාලීන අවශ්‍යතාවය අන් සියලු දේවල් වලට වඩා වැදගත් දෙයක් කියලා අපේ අධ්‍යාපනය නවීන සමාජයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම. අපේ රටේ සහජ ශක්තිය තමයි අපේ මානව සම්පත. අපේ තරුණ පරපුර. අපේ දූ දරුවන්. එම නිසා ඒ දූ දරුවන්ට දීප්තිමත් අනාගතයක් සාක්ෂාත් කිරීමට පුළුවන් වන පරිදි අපේ සම්පූර්ණ අධ්‍යාපන ව්‍යුහය නවීකරණය කිරීම කාලීන අවශ්‍යතාවයක් වනවා. අගයන් ආකල්පයන් හොඳ නරක ඒ පසුබිම ඒ වටාපිටාව ඒ දරුවාට සකස් කර දීම අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අරමුණක් වනවා. ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රද්ධා රූපවාහිනිය දැයේ දරුවන්ට තිළින කරන ශ්‍රද්ධා රූපවාහිනියේ ලෝක ළමා දින සැමරුම් උළෙල හෙට විකාශය වනවා. අපේ රට අපේ දෑතින් යන තේමාව පෙරදරි කරගත් මෙවර ලෝක ළමා දිනයේදී දරුවන් වෙනුවෙන්ම වෙන් වූ ශ්‍රද්ධා රූපවාහිනී ලෝක ළමා දින සැමරුම් උළෙල හෙට උදැස්සන 9 සිට විකාශය වනවා. ළමයින්ගේ උසස් රසවින්දනය ඔප්නැංවීම උදෙසා පරිපූර්ණ ප්‍රාසංගික කලා උළෙලක් ලෙසයි මෙය ඔබ වෙතට ගෙනෙන්නේ. ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නාලාලනී ජයකොඩි මහත්මිය සහ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා මෙම අවස්ථාවට එක්වනවා. ඉස්සරහට අරන් යන්න ඕනේ නම් අපි අපේ පරම්පරාවට වැඩියේ ඊළඟ පරම්පරාව ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕනි. කවුරුද අම්මේ ඒ වලියන්නේ පාට පාට ඉරි හැඩ ගහලා. ඔන්න එතකොට අම්මා කියනවා දිවයිනේ විවිධ ප්‍රදේශවල කලා හැකියාවන්ගෙන් පරිපූර්ණ දරුවන්ගේ දක්ෂතා ඔප්නැංවීමේ අරමුණිනුයි මෙම ප්‍රාසංගික කලාඋළෙල පැවැත්වෙන්නේ. නැටුම් වැයුම් සේම අපුරු ගායනා කුසලතාවයන්ගෙන්ද මෙම ප්‍රාසංගික කලාඋළෙල වර්ණවත් වනු ඇති. බැඳ පියව් මරව් කියමින් එක විකාර වෙස්ගත් දස. ඒ අනුව ශ්‍රද්ධා රූපවාහිනී ලෝක ළමා දින සැමරුම් උළෙලේ විකාශය හෙට දිනේදී දැයේ සුවහසක් දරුවන් උදෙසා විකාශය වනවා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ බිරිඳ මෙලේනියා ට්‍රම්ප්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම කාර්යමණ්ඩල සමාජිකාවක් වන හෝප් හික්ස් කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ බිරිඳට සිදු කළ පරීක්ෂණයෙන් අනතුරුවයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ තමා සහ බිරිඳ අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වන විට යොමු වී ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 74 හැවිරිදි ට්‍රම්ප් COVID-19 හේතුවෙන් බරපතල සංකූලතා සඳහා ඉඩ ඇති ඉහළම අවදානම් වයස් කාණ්ඩයට අයත් වන බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ට්‍රම්ප්ගේ සමීපතම උපදේශිකාවක් වන හෝප් හික්ස් ජනාධිපතිවරණ විවාදයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා සමග ඔහුගේ නිල ගුවන් යානය වන එයාෆෝස් 1 යානයෙන් ක්ලෙවර්ලෑන්ඩ් වෙත පසුගියදා ගමන් කර ඇති බවයි. ඇය එහිදී මුඛාවරණයක් පැළඳ නොසිටි බවද අමරිකානු මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව හෝප් හික්ස්ට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ මෙලනියා ට්‍රම්ප් ස්වයං නිරෝධායනයට ලක්වන බව ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මීට පෙර සඳහන් කර තිබුණා. ජනාධිපති ට්‍රම්ප් කොවිඩ් ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමරිකානු ජනාධිපතිවරයෙක් එම දූරයේ සිටින අවස්ථාවේදී මුහුණ දුන් දරුණතම සෞඛ්‍ය තර්ජනයමය බවයි. ඒ අනුව මේ වන විට ඔවුන් සමග සමීපව කටයුතු කළ 350කට අධික පිරිසක් අනිවාර්ය නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් COVID-19 රෝගය සැම විටම සුළුවෙන් තකූ පුද්ගලයෙක් ලෙස පසුගියදා දැඩි විවේචනයට ලක් වුණා. මේ අතර අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ මෙලනියා ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ නිල වෛද්‍යවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වෛද්‍ය ෂෝන් කොන්ලේ දවල මන්දිරයේ සිට නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය වූ ජනාධිපති ට්‍රම්ප් සහ ආර්යාව සුවපත් වීමේ කාල සමය දවල මන්දිරය තුළ ගත කිරීමට සැලසුම් කර ඇති බවයි. එමෙන්ම ප්‍රතිකාර ලබන අතරතුර ජනාධිපතිවරයා බාධාවකින් තොරව සිය රාජකාරී කටයුතු වල නිරත වනු ඇති බවයි ඔහුගේ නිල වෛද්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 3383ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ සහ අද දිනේදී නව කොවිඩ් ආසාදිතින් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ දිනේදී මෙරටින් නව කොවිඩ් ආසාදිතින් 2 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් ඕමානයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලින් 2 දෙනෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලින් 342 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසු අද සිය නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන් පුද්ගලින් 182 දෙනෙකු ගුවන් හමුදාවට අයත් පුරවාසකුලම් නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි අය බවයි. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගිය මුළු සංඛ්‍යාව 47252ක් වන අතර තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 79ක පුද්ගලින් 7274ක් නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට ආසාදිතින් 125 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර වෛරසය ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලින් සංඛ්‍යාව 37ක්. එමෙන්ම මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව දැක්වෙන්නේ 3245ක් ලෙසයි. සුළං බලය යොදා ගනිමින් ජාතික විදුලි බල පද්ධතියට තවත් මෙගාවෝට් 100කට අධික ප්‍රමාණයක් මේ වසර අවසන් වීමට පෙර එක් කළ හැකි බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙරට ඉදිවන විශාලතම සුළං විදුලි බලාගාරය වන මන්නාරම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එක්වෙමින්. ඩීසල් යොදාගෙන සිදු කෙරෙන විදුලිය නිෂ්පාදනය 5% දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එමෙන්ම මේ වන විට මෙරට විදුලි බල උත්පාදනය සඳහා ඩීසල් භාවිත කිරීම 30% පමණ මට්ටමක පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මෙරට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 100කට වැඩි ධාරිතාවක් එක් කිරීමේ අරමුණින් මෙම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදිවන්නේ මන්නාරම් ප්‍රදේශයේ. 2015 වසරේදී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය වෙරළ තීරයට සමාන්තරව කිලෝමීටර 12ක් දක්වා විහිද තිබෙනවා. මෙම සුළං විදුලි ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 135ක්. අක්කර 320ක් පුරා විහිදෙන මෙම භූමියේ සුළං විදුලි ජනන කුළුණු 33ක් පිහිටා තිබෙනවා. ඉන් ජනනය කිරීමට අපේක්ෂිත බල ශක්තිය මෙගාවොට් 103ක්. මෙම බල ශක්තිය ඉන්ධන දහනයෙන් ජනනය කරන්නේ නම් වසරකට පරිහරණයට එක්වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් 285ක් ලෙසයි ගණනය කෙරෙන්නේ. විදුලි බලාගාරයේ වැඩ කටයුතු 80කට වැඩි ප්‍රමාණයක් මෙවන විට අවසන් වී ඇති අතර එහි පළමු අදියර යටතේ මෙගාවොට් 30ක පමණ ප්‍රමාණයක් මේ මාස අවසන් වීමට පෙර ජාතික විදුලි පද්ධතියට එක් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද එක්ව සිටියා. ජල විදුලි බලාගාර කොයිතරම් ඉදි කරලා තියෙනවද? ඒ කියන්නේ ශිෂ්ටාචාරයක් යටපත් කරලා අති විශාල කෝටි සංඛ්‍යාත මුදල් යට කරලා තමයි අපි අපේ ඉතිහාසය පුරා මේ බලාගාර ඉදි කරලා තියෙන. ඒක වැරද්දක් නෑ. එදා හැටියට රටට අවශ්‍ය විදුලි බලය ඒ හරහා ලබා ගත්තා. නමුත් එහෙම ශිෂ්ටාචාරයක් යටපත් කරන්නේ නැතුව පරිසරයට බිඳකදු හානියක් කරන්නේ නැතුව පරිසරය රැකගෙන ආර්ථිකය රැකගෙන අපේ ආර්ථිකයම දහනය වෙන්නේ
ඩීසල් වලින්. මේක තමයි යථාර්ථය. ඒ ඩීසල් වලින් දහනය වෙන ආර්ථිකයත් රැකගෙන, පරිසරයත් රැකගෙන, අපේ ශිෂ්ටාචාරයත් රැකගෙන, ජන ජීවිත වලට කිසිදු බාධාවක් ඇති නොවන විදියට මේ බලාගාරය ඉදි වෙලා තියෙනවා. ඒක අපි විශේෂයෙන්ම නැවතත් අවධාරණය කරන්නේ. මේක අපේ රටේ අනාගතයේ හැරවුම් ලක්ෂයක්. වන සහ රක්ෂිතවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 25 දෙනෙකු පමණ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් එම වනහානි සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. මේ වෙන විට වනහානි සහ රක්ෂිතවලට හානි කිරීම සම්බන්ධ පැමිණිලි වාර්තා වෙලා තිනවා පසුගිය කාලය තුළදී 20ක් පමණ. ඊට අදාළව පොලිසියේ විවිධ අදාළ ප්‍රදේශවල විවිධ පොලිස් ස්ථාන සහ ඒකක මගින් විමර්ශන කටයුතු සිදු කරනවා. මේ හැම පැමිණිල්ලකට අදාළවම ශ්‍රී ලංකා පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී සැකකරුවන් 25ක් පමණ අත්අඩංගුවටගෙන මේ වෙන විට රක්ෂිත බන්ධනාගාරගත කර හෝ ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග අරගෙන විමර්ශන කටයුතු සිදු කරගෙන යනවා. කිසිම අවස්ථාවකදී වනහානි කරන හෝ රක්ෂිතවලට හානි කරන එහෙම නැත්නම් අඩෝලාන හෝ වෙනත් තෙත්බිම් ආරක්ෂා කිරීමට බාධා කරන හෝ ඒවට හානි කරන තැනැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුවක් නැහැ. ඒ වගේම සමහර අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් බලධාරීන් ආයතන තියෙනවා. එවැනි ආයතන වලට ඒ පිළිබඳව දැනුම් දීලා ආධාර පියවර ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය දිගටම ක්‍රියාත්මක වෙනවා නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව සිද්ධ කරගෙන යනවා. ඒ වගේම සංවිධානාත්මක අපරාධ වලට එරෙහි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. පසුගිය මාසය තුලදී ඒ කියන්නේ හෙරොයින් කිලෝ 49 ග්‍රෑම් 82ක් පමණ අත්අඩංගුවට ගන්න සැකකරුවන් 8707 දෙනෙක් සමග ඒ අනුව අන්තරාදායක මත්ද්‍රව්‍ය කිලෝ 151කට අධික ප්‍රමාණයක් පසුගිය මාසය තුලදී පොලිසියට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තිනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් සංඛ්‍යාව 15602ක්. ඒ වගේම ගිනිඅවි අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා 90ක් පමණ පසුගිය මාසය තුළදී. මේ සම්බන්ධයෙන් පසුගිය මාසයේදී පොලිස්පතිතුමා විශේෂ නිවේදනයකින් දැනුම් දුන්නා අවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන අයට විශේෂ ත්‍යාග මුදල් ලබා දෙනවා කියලා. ඒ අනුව අපිට මහජනතාවගෙන් වැඩි තොරතුරු ප්‍රමාණයක් ලැබුණා. අපි බලාපොරොත්තු වෙනවා මේ ආකාරයටම ත්‍යාග මුදල් මේ මාසයේදීත් ඒ වගේම එළඹෙන මාස දෙකේදීත් ගෙවන්න ප්‍රගතිය අනුව තවදුරටත් එය දීර්ඝ කරනවාද කියන කාරණේ තීරණය කරන්න නියමිතව තියෙනවා. තවදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා නීති විරෝධී ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්න. ඒ තොරතුරු ලබා දෙන අයගේ අනන්‍යතාවය අපි එළිදරව් කරන්නේ ඒ රහස්‍යභාවය ආරක්ෂා කරගන්නවා. ඒ සඳහා ඔබට තොරතුරු ලබා දෙන්න පුළුවන් 1997 කියන දුරකථන අංකයට. මහනුවර බූවැලිකඩ ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව එහි ව්‍යුහයේ දුර්වලතා සහ ඉදිකිරීම් අමුද්‍රව්‍ය ප්‍රමිතියෙන් තොරවීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා. එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා සඳහන් කළේ අදාළ පරීක්ෂණයේ වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට භාර දී ඇති බවයි. පසුගියදා මහනුවර කඩාවැටුණු ගොඩනැගිල්ල ඉදිකිරීම හා වැඩිදියුණු කිරීම සඳහා අවස්ථා තුනකදී මහනුවර මහනගර සභාවෙන් අවසර ලබාගෙන ඇතැයිද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසුවේ පළමුව මහල් 3ක් ඉදිකිරීම සඳහාත් දෙවනුව තවත් මහලක් ඉදිකිරීම සඳහාත් නගර සභාවෙන් අවසර ලබාගෙන ඇති බවයි. දෙවනුව ගොඩනැගිල්ලේ 4 වන මහල සහ මුදුන් වහල ඉදිකිරීම සඳහා අවසර ලබාගෙන ඇති බවද ඒ මහතා පවසනවා. ගොඩනැගිලි ඉදිකිරීමට පෙර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයෙන් අවසර හා උපදෙස් ලබා ගැනීමෙන් මෙවැනි සිදුවීම් අවම කරගත හැකි බවයි ඉන්ද්‍රතිලක මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. පසුගිය 20 වනදා අලුයම එම පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීම සිදු වූ අතර එම කඩා වැටීමෙන් යුවලක් සහ ඔවුන්ගේ බිලිඳු දියණිය ජීවිතක්ෂයට පත් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ගොඩනැගිල්ලේ හිමිකරුවන අනුර ලෙව්කේ මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ. මේ අතර මධ්‍යම කඳුකරේ පිහිටි සියලු මහවැලි ජලාශවල වේලිවල තත්ත්වය හා ඒවාට භූ අභ්‍යන්තරයේ කම්පන හේතුවෙන් සිදුවන බලපෑම පැය 24 පුරා පරීක්ෂා කිරීමේ පද්ධතියක් පිහිටුවීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් පෙරේරා මහතා සඳහන් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා හා ඉංජිනේරු පීඨවල දායකත්වය ලබා ගනිමින් අදාළ පද්ධතිය පිහිටුවන බවයි.
මේ අනුව කොත්මලේ වික්ටෝරියා රන්දෙනිගල හා රන්ටැබේ ජලාශවල වේලි ආශ්‍රිතව පිහිටුවා ඇති සංවේදක මගින් එම වේලි ආශ්‍රිතව සිදුවන සියලු කම්පන තත්ත්වයන් පවා වාර්තා කෙරුණු ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. පසුගියදා මහනුවර ප්‍රදේශයේ සිදු කම්පනවලින් මහවැලි ජලාශ වේලිවලට කිසිදු තර්ජනයක් නොමැති බවද ඒ මහතා පෙන්වා දී තිබෙනවා. පැය 24 පුරා ඒ සඳහාම අනියුක්ත නිලධාරීන් පිරිසක් හා වෙනම පාලන මැදිරියක් මගින් මෙම ජලාශවල වේලිවලට වන බලපෑම නිරීක්ෂණය කරනු ඇති බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා විගණන සේවා සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපතිවරයා ඒ පිළිබඳව අදහස් දැක්වුවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය විගණනයට අදාළව සිදුවී ඇති වෙනස්කම් සම්බන්ධයෙන්ුයි මෙසේ කරුණු ඉදිරිපත් කර ඇත්තේ. යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය විගණනයට අදාළව සිදුවෙලා තියෙන වෙනස්කම් සම්බන්ධයෙන් අද දිනේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ විදිහට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ප්‍රධාන වශයෙන්ම යෝජිත සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 එක ව්‍යවස්ථාවට සිදු කරලා තියෙන සංශෝධන හේතුවෙන් රාජ්‍ය විගණනයේ විෂයපතය සීමා වීමක් සිදු වෙනවා. විගණකාධිපතිවරයා විසින් විගණනය කරන්න නියම කරලා තියෙන ආයතන සංඛ්‍යාව සීමා කරලා තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව 2007 අංක 7 දරන සමාගම් පන්ති යටතේ ලියාපදිංචි කරලා තියෙන රජයට 51% හෝ ඊට වඩා වැඩි කොටස් අයිතියක් තියෙන රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ විෂයපතයෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා එයාලයින්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, විදුලි බල මණ්ඩලයට අයත් සමාගම්, ඒ වගේම ටෙලිකොම් ඊට අදාළ ශේෂ්ත්‍රයේ සමාගම් විශාල ප්‍රමාණයක් විගණකාධිපතිවරයාගේ විෂයපතයෙන් ඉවත් වෙලා තියෙනවා. මේ සමාගම් වල කෝටි ලක්ෂයකට වැඩි ප්‍රමාණයක රජයේ සම්පත් තියෙනවා. මේ සම්පත් සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට මේ රටේ මහජනතාවට දැනගැනීමට තියෙන අයිතිය මේකෙන් සීමා වෙලා තියෙනවා. මේ රාජ්‍ය විගණනය සීමා කිරීම කියලා කියන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය සීමා කිරීම. පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අද අනතුරක් සිදු වුණා. අනතුරින් පාසල් ළමුන් 30 දෙනෙකු සහ තවත් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඩයගම සිට පොඩයි සරහා හැටන් දක්වා දහවනි වූ මෙම බස් රථය අද උදැසන 7ට පමණයි අනතුරට ලක්ව ඇත්තේ. දැඩි ලෙස අබලන් මාර්ගයක දහවනි වූ මෙම බස් රථයේ ඉදිරිපස රෝධයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදු ඇත්තේ. අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරුවරයා සහ කොන්දස්තරවරයා ඇතුළු පිරිස දික්කොය මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. එලෙස රෝහල් ගත කර ඇත්තේ පාසල් ළමුන් 30 දෙනෙකු සහ වැඩිහිටියන් 18 දෙනෙක්. රෝහල් ගත කළ පාසල් සිසුන් අතරින් එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුන්ගේ සහ අනෙක් පිරිසගේ තත්ත්වය බරපතල නොවන බවයි දික්කොය මූලික රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ. හැටන් සිට ඩයගම දක්වා ආගරපත ඩයගම බෝපත් තලාව හෝල්බෘක් යන ප්‍රදේශවලට පිවිසීමට ඇති කෙටිම මාර්ගයද මෙය වන අතර මාර්ගයේ දිනකට ලංගම සහ පෞද්ගලික බස් රථ 20කට අධික සංඛ්‍යාවක් සහ පෞද්ගලික වාහන ගණනාවක්ම ධාවනය කෙරෙනවා. අධික කඳු බැවුම් සහිත එම මාර්ගය වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර නොමැතිවීම හේතුවෙන් විශාල වලවල් හැරී එම මාර්ගයේ ගමන් ගන්නා වාහන අනතුරට පත්වීමේ දැඩි අවධානමක් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අපි දන්න තරමට මේ පාර අදලා නැහැ. ඉස්කෝලේ ළමයි ගොඩාක් හැටන් පුලියාවත්ත පොඩයිස් මේ පාරේ එන්නේ. මේ ළමයි ඔක්කොම මේ පාරෙන් තමයි ඉස්කෝලේට එන්නේ. තව වාහනයක් එනකොට ඒ වාහනේ අනිත් වාහනේට යන්න ඉඩ නැහැ. පොඩි පාරක් මේක. කොහොමද මේ පාර අනිවාර්යයෙන්ම අදලා දෙන්න ඕනේ. නැත්නම් ලොකු ඇක්සිඩන්ට් එනවා. ඒක ඇක්සිඩන්ට් එන්න ඉස්සලා තමයි ඒක දැන් අවධානය විදේශ පුවත් වෙත.
කොවිඩ් එන්නතක් නිෂ්පාදනය කළද ඉදිරියටත් කොවිඩ් වෛරස් ගෝලීය වසංගතය මුළුමනින්ම නිමාකොට සාමාන්‍ය දිවි පැවතුම් ගත කිරීමට නොහැකි වනු ඇති බවට බ්‍රිතාන්‍ය පරීක්ෂකයින් පිරිසක් අනතුරු වඟවනවා. කොරෝනා වෛරස් ගෝලීය වසංගතය අවසන් කිරීමේ එකම මඟ එන්නතක් බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කළේ. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය රාජකීය වෛද්‍ය විද්‍යා සමාජයේ පරීක්ෂකයන් පිරිසක් සඳහන් කළේ කොරෝනා එන්නතකින් අත්කරගත හැකි දේ සහ ඒ සඳහා ගතවන කාලය පිළිබඳව යථාර්ථවාදී විය යුතු බවයි. එන්නතක් නිසිලෙස ජනතාව අතර සුලභ කිරීම සඳහා තවත් වසරක්වත් ගත විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ නිසා වෛරසය පාලනය කිරීමේ සීමාවන් ඉවත් කළ යුත්තේ ප්‍රමාණිකූල බව බ්‍රිතාන්‍ය පරීක්ෂකින් අවධාරණය කළා. කොරෝනා වෛරස ආසාදනයට එරෙහිව මේ වන විට ලෝපුරා එන්නත් 200කට වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කරමින් පවතිනවා. කෙසේ නමුත් ඒ අතරින් බොහෝමයක් අසාර්ථක විය හැකි බවයි බ්‍රිතාන්‍ය පරීක්ෂකින් අවධාරණය කරන්නේ. මේ අතර ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ ලොව වැඩිම මරණ සහ ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 81693ක් වාර්තා වී ඇති බවයි. එමෙන්ම රටින් ගත වූ පැය 24 තුළ නව මරණ 1093ක් වාර්තා වී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 99833ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 639,896ක් ලෙසයි දැක්වෙන්නේ. දිනක සටහන් නිමාවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ඔක්තෝබර් 3 වනදා මහනුවර සිට මාතලේ දක්වා වන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත්තේ 1880 ඔක්තෝබර් මාස 3 වන දිනයි. ඉරාකය එක්සත් රාජධානියෙන් නිදහස ලබාගෙන ඇත්තේ 1932 ඔක්තෝබර් මාස 3 වන දිනයි. ඒ අනුව ඉරාකයේ ජාතික නිදහස් දිනය ඔක්තෝබර් මාස 3 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ලෝකයේ 3 වන න්‍යෂ්ටික බලය හිමි රට බවට පත්වමින් එක්සත් රාජධානිය පළමු වරට න්‍යෂ්ටික අවයක් සාර්ථකව අත්හදා බැලීම සිදු කර ඇත්තේ 1952 ඔක්තෝබර් මාස හෙට වැනි දිනකයි. ඒ සමගින් අදට නියමිත ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.